දායකත්වය ගැන කටයුතු කරන්නේ ගාල්ලේ පදිංචි කේ.ජී. ප්‍රේමවතී මෑණියන් ඇතුළු ඒ පවුලේ දෝදර ඥාති පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව. එසේනම් මෙතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන කීටාගිරි කියන සූත්‍ර දේශනාව. අද දවසේ මේ දේශනාවෙන් කොටසක් අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ විකාල භෝජනයෙන් වැළකුණහම කොයිතරම් ආනිසංස සමුදායක් තමන්ට ලැබෙනවද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් විකල් භෝජනයෙන් වැළකීම අගය කළ උතුම් සූත්‍ර දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ කසී රටේ සැරිසරන කාලේ තමයි භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මේ උතුම් දේශනාව සිදු කරන්න යෙදුනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම රාත්‍රී භෝජනය ගැනීමෙන් වළකිනවා. රාත්‍රී භෝජනයෙන් වැළකුණ මට නිදුක් භාවය, නිරෝගී භාවය, ශරීරයගේ සැහැල්ලු භාවය, කාය බලය සහ
සැපසේ වාසය කිරීම කියන ආනිසංස පහක් ලැබිලා තියෙනවා. ඒ නිසා මහණෙනි ඔබත් රාත්‍රී භෝජනයෙන් වළකින්න. එසේ වැළකෙන ඔබට මේ ආනිසංස පහ නිසකයෙන්ම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එහෙම දේශනා කරලා නැවත වතාවක් කසී රටේ සැරිසැරීම ආරම්භ කළා. අපේ බුදුරජාණන් වහන්සේ කසී කියන රටේ කීටාගිරි කියන නගරයට මේ ගමනේ එක දවසක් වැඩම කළා. අනේ කාලේ මේ අස්සජී සහ පුනබ්බසුක කියන තරුණ භික්ෂුන් වහන්සේලා දෙනම මේ කීටාගිරි කියන ප්‍රදේශයේ වැඩ හිටියා. පින්තුනි මේ අස්සජී සහ පුනබ්බසුක කියලා කියන්නේ ගණාචාර්යවරු කියලා ශාසනය සඳහන් කරලා තියෙනවා. එයි මේට ගණාචාර්යවරු කියලා කියන්නේ විශාල පිරිසකගේ ආචාරත්වයේ දරන නිසා. මේ දෙදෙනා වහන්සේ යටතේ විශාල භික්ෂු පිරිසක් භික්ෂු ජීවිතය පිළිබඳව පුහුණු වීම ලබනවා. ඒ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසකට නායකත්වය ලබලා දෙන නිසා ගණාචාර්ය කියන නමින් හඳුන්වනවා. මේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් කීටාගිරි සූත්‍රය ඉගෙනගත්ත භික්ෂුන් වහන්සේලා මේ අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා හොයාගෙන වැඩම කරලා ඒ භික්ෂුන් වහන්සේලා දෙදෙනාට ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා කියලා. කොහොමද? රාත්‍රී භෝජනයේ අත්හැරියහම ඒ රාත්‍රී භෝජනයේ අත්හැරපු නිසා ආනිසංස පහක් ලැබෙනවා කියලා. අස්සජී පුනබ්බසුක දෙදෙනා වහන්සේට ඒ කාරණාව එහෙම මතක් කරාම ඒ භික්ෂුන් වහන්සේලා දෙනම කියනවා භික්ෂුනි අපි රාත්‍රී භෝජනයේ වළඳලා තමයි මේ ආනිසංස පහ ලබන්නේ. එතකොට භික්ෂුනි අපි මොකටද මේ සම්දිට්ඨික ඵලය අතහැරලා නැත්නම් අපි දන්න දේ අතහැරලා අලුතෙන් අහන නොදන්න දෙයක් අපි පිළිගන්නේ මොකටද කියලා අහනවා. ඒ කියන්නේ පින්නතුනි මේ විකාල භෝජනයෙන් වැළකුණාම ලැබෙනවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආනිසංස පහ රාත්‍රී ආහාරයේ ගත්තහම තමයි ලැබෙන්නේ කියලා මේ භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා. නිදුක් බව, නිරෝගී බව, සැහැල්ලු බව, කාය බලය, පහසු විහරණය. මේ රාත්‍රී ආහාරය නැත්තම් නිදුක් බවක් නේ. නිරෝගී බවක් ඇති වෙන්නේ නැහැ. මුලින්ම වර්තමානෙත් අපි ළඟ එහෙම අදහස් තියෙනවා. අපේ මව්පියෝ නම් පුංචි කාලේ ඉඳලා අපිට සඳහන් කළේ රාත්‍රියට හොඳට ආහාර ගන්න ඕනේ කියලා. දවල් ගත්ත ආහාරي දහවලේ එහෙ මෙහෙ දඟලලා දුවලා පැනලා ඒක නිකම්ම දිය වෙලා ගිහිල්ලා. නමුත් රාත්‍රියේ ගන්න ආහාරය නිසා තමයි මනාව කායික ශක්තිය වැඩිලා ඉන්ද්‍රියන් නිරෝගී වෙලා ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළා නිදුක් බව පිණිස රාත්‍රී ආහාරයෙන් වළකින එක බොහොම හොඳයි කියලා. නමුත් වර්තමානයේ හුඟක් අය රාත්‍රී ආහාරය නොගත්තොත් නිින්ද යන්නේත් නැහැ කියන කනස්සල්ලක ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට හාත්පසින්ම විරුද්ධව තමයි කරුණ දක්වලා තියෙන්නේ.
ඉතින් අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම ඒ වගේමයි. උන්වහන්සේලා සඳහන් කරනවා මහා භික්ෂුණී රාත්‍රී භෝජනයේ වළඳලා මේ ආනිසංස පහ අපි භුක්ති විඳිනවා නම් රාත්‍රී භෝජනයෙන් වැළකුණාමත් මේ ආනිසංස පහ භුක්ති විඳින්න පුළුවන්ද කියලා අත්හදා බලන්න යන්න අවශ්‍ය නැහැ. අපි ආනිසංස ලැබෙන හැටි හොඳ ආකාරවම දන්නවා කියලා. භික්ෂුන් වහන්සේලා නොඑක් ආකාරයෙන් උත්සාහ කළා මේ කාරණාව උන්වහන්සේලාට පැහැදිලි කරන්න. නමුත් පුළුවන්කමක් ලැබුණේ නෑ. පුණ්‍යතුනි මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම මේ කාරණාව පිළිගන්නේ නැහැ කියලා කියන්නේ තවත් විශාල භික්ෂු පිරිසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා කියන එකයි. එයි මේ දෙනම වහන්සේ යටතේ මහා විශාල භික්ෂු පිරිසක් අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් මේ සියලු දෙනාටම උන්වහන්සේලාගේ අදහස තමයි එකතු වෙන්නේ. අනේ නිසා පින්විතනි භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණාව ආපහු මතක් කරන්න. ඒ කාරණාව මතක් කරාම අපේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතුව එක භික්ෂුන් වහන්සේ නමක් අස්සජී පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා දෙනම ළඟට ගිහිල්ලා උන්වහන්සේලාට සඳහන් කරනවා භික්ෂුණී අන්න භාග්‍යතුන් වහන්සේ නුඹලාව කැඳවනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසෙක වාඩි වුණා. ඒ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද මහණෙනි බොහෝ භික්ෂුන් වහන්සේලා ඔබලා ළඟට ඇවිල්ලා රාත්‍රී භෝජනයෙන් වැළකුණාම ආනිසංස පහක් ලැබෙනවා කියලා සඳහන් කරාම ඔබලා ඒක පිළිගන්නේ නැද්ද? නැවත ඔබලා උන්වහන්සේලාට සඳහන් කළේ රාත්‍රී භෝජනයෙන් වැළකුණාම ලැබෙන ආනිසංස පහ රාත්‍රී භෝජනයේ ගැනීමෙන් ලැබෙන බව ඔබලා පිළිගත්තද? උන්වහන්සේලාට සඳහන් කළාද? එහෙම අහපුවාම ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා දෙනම සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි. අපි එහෙම ප්‍රකාශ කළ බව පිළිගන්නවා. ආන් මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ නැවතත් උන්වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මා දේශනා කළ ධර්මයේ නුඹලා අහලා තියෙන්නේ මේ විදිහටද? කොහොමද යම් කිසි පුද්ගලයෙක් සැප හෝ දුක හෝ උපේක්ඛාව හෝ වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලාද මම දේශනා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඕනෑම දෙයක් වින්දොත් එහෙම වෙනවා කියලාද දේශනා කරලා තියෙන්නේ. මම දේශනා කළේ මේ විදිහටද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එහෙමත් නැත්නම් නුඹලා අහලා තියෙන්නේ මේ විදිහටද? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. සමහර දුක් වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. සමහර උපේක්ඛා වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර උපේක්ඛා වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කියලාද මම දේශනා කරලා තියෙන්නේ. නුඹලා එහෙමද අහලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ එහෙම අහනකොට ඒ භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා එසේ ස්වාමීනි හැම දුකක්ම හැම සැපක්ම වින්දහම
අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා එකක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හොඳයි මහණෙනි. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේ සැප වේදනා වින්දහම යම් පුරුෂයෙකුට අකුසල් දහම් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා මම දේශනා කරයිද? මෙයම මම අවබෝධ කරන්නේ නැතුව ප්‍රඥාවෙන් දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අන්‍යයන්ට දේශනා කිරීම මට සුදුසුද? එතකොට සඳහන් කරනවා දැනගන්න නැතුව දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේට සුදුසු නෑ. එවැනි සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කුසල් අඩු වෙනවා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මනාව දැකලා දැනගෙන ඒ කාරණාව ස්පර්ශ කරලා තමන් සාක්ෂි කරගෙන තමයි මම මේ දේශනාව කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රමාණිකූලව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි සමහර සැප වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවද? ඒ ගැන දන්නේ නැතුව දකින්න නැතුව භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න හොඳයිද? මේ විදිහට පින්නතුනි සැප දුක උපේක්ඛා කියන වේදනාවල් තුනම ගැන භාග්‍යතුන් වහන්සේ අහනවා. මහණෙනි සමහර සැප වේදනා එතන දුක් වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවා. එහෙම නැත්නම් සමහර සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවා කියලා කිව්වොත් භාග්‍යතුන් වහන්සේ හරියටම දැනගෙන තමයි ඒ කාරණාව දේශනා කරන්නේ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මම හැම භික්ෂුවකටම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ මහණෙනි. මොකද සමහර භික්ෂුන් වහන්සේලාට අප්‍රමාදී වෙන්න හේතුවක් නැහැ. ඒත් සමහර භික්ෂුන් වහන්සේලාට අප්‍රමාදී වෙන්න ඕන කියලා මම දේශනා කරනවා. කවුද මේ භික්ෂුන්? සඳහන් කරනවා යම් භික්ෂුවක් ඉන්නවා උබතෝ භාග විමුක්ත කියලා. ඒ භික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අප්‍රමාද වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. මොකද පින්නතුනි ඒ භික්ෂුන් වහන්සේට ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ. ඒ භික්ෂුන් වහන්සේ සෞඛ්‍යලස් නැසලා ඉන්න කෙනෙක්. අෂ්ට සමාපatti තියෙනවා. විදර්ශනා පැත්තෙන් අරහත්ත්වයේ ලැබලා ඉන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ. ඒ භික්ෂුන් වහන්සේ අප්‍රමාදී විය යුතුයි කියලා දේශනා කරන්න උවමනාවක් නැහැ. තවත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා පඤ්ඤා විමුක්ත කියලා. උන්වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. හැබැයි උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේට වගේ ධ්‍යාන 8ටම සමවදින්න පුළුවන්කමක් නැහැ. විදර්ශනාවෙන් කෙරවලට ගිහිල්ලා නිසා පඤ්ඤා විමුක්ත කියලා කියනවා. ඒ භික්ෂුන් වහන්සේට ප්‍රමාද වෙන්න එපා කියලා දේශනා කරන්න හේතුවක් නැහැ. මොකද උන්වහන්සේ අප්‍රමාදී. කරගත යුතු දේ මනාව සම්පූර්ණ කරගෙනයි තියෙන්නේ. නමුත් දේශනා කරනවා පින්නතුනි උබතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත කියන මේ උතුමන් වහන්සේලාට වඩා පහළින් ඉන්න
සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී වෙන්න කියලා. එතකොට ඒ කවුද? කෙනෙක් කාය සක්කී කියලා හඳුන්වනවා. මේ කාය සක්කී කියන පුද්ගලයාට ධානා මට්ටම් 8ම තියෙනවා. නමුත් තාම රහත් වෙලා නැති නිසා ඔහුටත් අප්‍රමාදී වෙන්න කියලා කියනවා. තවත් කෙනෙක් ඉන්නවා දිට්ඨිපත්ත කියලා. දිට්ඨිපත්ත පුද්ගලයාත් ප්‍රඥාවෙන් දැකලා සමහර මාර්ගඵල වලට ඇවිල්ලා ඉන්නේ. නමුත් තාම රහත් වෙලා නැහැ. ඒ නිසා දිට්ඨිපත්ත පුද්ගලයාටත් අරහත්ත්වයට පත් වෙලා නැති නිසා අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. නමුත් පින්නතුනි මේ අය රහත් බව ලබාගත්තේ නැති, එහෙම වුණත් සෝවාන් සකදාගාමි අනාගාමි කියන තත්වයන්ට පත්වෙච්ච මාර්ගඵලලාභින් වහන්සේලා. ඊට පස්සේ සද්ධා විමුක්ත කියලා තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අරහත්ත්වයේ හැර අනික් මාර්ගඵල වලට පැමිණිලයි සමහර වෙලාවට ඉන්නේ. ඒ පුද්ගලයාටත් දේශනා කරන අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියලා. තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා පින්නතුනි. සෝවාන් මාර්ගස්ථානයේ ඉන්න සද්ධානුසාරී පුද්ගලයා සහ ධම්මානුසාරී පුද්ගලයා කියලා. කාර්ද මේ ධම්මානුසාරී පුද්ගලයා කියලා කියන්නේ? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වුණ වෙලාවේ වැඩි නිසා ධම්මානුසාරී කියලා කියනවා. එතකොට ශ්‍රද්ධානුසාරී කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් පහෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි නිසා. මෙන්න මේ පුද්ගලයෝ දෙන්නටත් අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. මේ විදිහට පින්නතුනි සප්ත ආර්ය පුද්ගලයෝ පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කවුද මේ සප්ත ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ? උබතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කායපක්ඛී, දිට්ඨිපත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී, සද්ධානුසාරී කියන මේ අය. භික්ෂුණී මම පටන් ගත්ත ගමන්ම අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ නෑ. අරහත්ත්වය ලැබෙනවා කියලා දේශනා කරන්නේත් නෑ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ යම් කෙනෙක් මේ සංසාරයෙන් එතර වෙන්න හිතාගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට ආපු ගමන්ම අරහත්ත්වය ලැබෙනවා කියලා මම කොතනවත් සඳහන් කරන්නේ නෑ. අපිච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති. නමුත් මහණෙනි අනුපූර්ව ශික්ෂාව, නමුත් පින්නතුනි මේ ශාසනයේ අනුපූර්ව ශික්ෂාවක්, එහෙම නැත්නම් ක්‍රමානුකූලව හික්මීමක් තිබිය යුතුයි. නිවන් දැකීම සඳහා ක්‍රමානුකූලව කළ යුතු ක්‍රියාවන් තියෙනවා. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, ක්‍රමානුකූලව රැකිය යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ක්‍රමයට අරහත්ත්වය ලැබෙනවා කියලා මම දේශනා කරනවා. මොන විදිහටද? ක්‍රමානුකූලව කළ යුතු ක්‍රියාවක් තියෙනවා. ක්‍රමානුකූලව රැකිය යුතු ප්‍රතිපදාවක් තියෙනවා. මේ කාරණා හරියටම සම්පූර්ණ කරගන්න කෙනෙකුට අරහත්ත්වය ලබන්න පුළුවන් කියලා මම දේශනා කරනවා. කතංච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා,
අනුපුබ්බ පටිපදා. කෙසේද භික්ෂූනි මේ අනුපූර්ව සික්ඛාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් අරහත් වේ ලබන්නේ? ඉද භික්ඛවේ සද්ධා ජාතු උපසංකමති. මෙහි භික්ෂූනි භික්ෂුව ශ්‍රද්ධාව උපන්න නිසා වෙත එළමෙනවා. මෙතන වෙත එළමෙනවා කියලා පින්නතුනි කීවේ කල්යාණ මිත්‍රයින් කරා එළමෙනවා. තමන් තුළ ශ්‍රද්ධාව ඇති වෙච්ච නිසා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න, කරුණු කාරණා දැනගන්න ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙන යනවා. උපසංකමතෝ පෛරුපාසති. ශ්‍රද්ධාවන්තයෝ ළඟට ඇවිල්ලා ඒ ශ්‍රද්ධාවන්තයන්ව ආශ්‍රය කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එහෙම ශ්‍රද්ධාවන්තයෝ ආශ්‍රය කරනකොට මනාව ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් යොමු කරන ඔහුට ධර්මය අහන්න ලැබෙනවා. සුත්වා ධම්මං ධාරේති. ඒ ඇසීම නිසා ධර්මයේ මතක තියාගන්නවා. මතක තබාගත් ධර්මයේ අර්ථය පරීක්ෂා කරන ඔහුට ධර්මය අවබෝධ වීමෙන් ලැබෙන ශාන්තිය ලැබෙනවා. ධර්මය අවබෝධ වීම නිසා කැමැත්ත උපදිනවා. කැමැත්ත ඇති වුණහම උත්සාහ කරන්න හිතෙනවා. උත්සාහ කරාම ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් මේ ඉන්ද්‍රියන් තුලණය කරන්න ලැබෙනවා. නමුත් පින්නතුනි සමහර වෙලාවට ශ්‍රද්ධාව වැඩි වුණොත් උවමනා නැති දේවලුත් පිළිගන්නවා. ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටිකෙක් බවට පත් වෙනවා. සමාධිය වැඩි වුණොත් නිදිමත හැදෙනවා. වීරිය වැඩි වුණොත් හිත විසිරෙනවා. අන්‍ය නිසා දේශනා කළා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම කරන්න ඕනේ. සමාධියයි වීරියයි සම කරන්න ඕනේ. සිහිය හැම වෙලාවෙම පවත්වන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් උත්සාහ කරනකොට තමයි ඉන්ද්‍රියන් තුලණය කරන්න පුළුවන් වෙන්නේ. ඉන්ද්‍රියන් තුලණය වුණාම තමයි දැඩි වීරිය කරන්න පුළුවන් වෙන්නේ. දැඩි වීරිය කරනවා කියලා කියන්නේ පදන් වීරිය කියලා අපි කියනවා. පදන් වීරිය කරන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රියන් තුලණය වුණාම. පින්නතුනි අපේ මේ ඉන්ද්‍රියන් තුලණය වෙන තුරුම පදන් වීරියක් වෙන්නේ නැහැ. පින්නතුනි පදන් වීරිය වඩන කෙනාට මේ චිත්ත චෛතසික පිළිබඳව මනාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ප්‍රඥාවෙන් ප්‍රතිවේද කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් නිවන දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි මේ අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා කියලා දේශනා කරන්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපි ළඟ තිබිය යුතු ශ්‍රද්ධාව. ඒ පින්නතුනි ශ්‍රද්ධාව තිබිය යුත්තේ මුලින්ම කිසි දෙයක් නොතේරෙන නිසා. යම් කෙනෙක් සමහර වෙලාවට මුලින් හිතාගෙන හිටියට Tamanට මහා ප්‍රඥාවක් තියෙනවා කියලා ඇත්තට මේ පුජ්‍යලයා ශ්‍රද්ධාවෙන් ඇදහිය යුතු කොටස වැඩි පින්නතුනි. මේ ශාසනයේ ශ්‍රද්ධාව නිසා පිළිගන්න දේවල් බොහොමයක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් තමයි ඒක විශ්වාස කරන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි ඒක පිළිගන්නේ. ඒ නිසා මේ ප්‍රතිපදාව තුළ ශ්‍රද්ධාව මූලිකයි. සද්ධා ජාතෝ උපසංකමති.
ශ්‍රද්ධාවෙන් තමයි පටන් ගන්න ඕනේ. මේ කොටස දේශනා කරලා අස්සජී පුනබ්බසුක කියන සිය ගණන් භික්ෂු පිරිස් පරිහරණය කරන විශාල භික්ෂු පිරිසක් ශිෂ්‍යයන් හැටියට ඉන්න මහ තෙරවරුන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, නුඹලාට ඒ ශ්‍රද්ධාව තිබුණේ නෑ. නුඹලාට ඒ එළඹීම තිබුණේ නෑ. ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව පිළිගත්තේ නෑ. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ කාරණාවට යෙදෙන්න තීරණය කළේ නෑ. ආන් ඒ නිසා ආශ්‍රය පෛරු පාසනී තිබුණේ නෑ. ආන් ඒ නිසාම කන් යොමු කරන්න යෙදුනේ නෑ. කන් යොමු කළේ නැති නිසා ධර්මය අහන්න ලැබුණේ නෑ. ධර්මය අහුවේ නැති නිසා මතක තියාගත්තේ නෑ. මතක තියාගත්තේ නැති නිසා අර්ථය පරීක්ෂා කළෙත් නෑ. අර්ථය පරීක්ෂා කළේ නැති නිසා ඒ තේරුමක් තේරුණෙත් නෑ. ආන් ඒ නිසා එහි කැමැත්ත ඇති වුණේ නෑ. කැමැත්තෙන් උත්සාහ කළේ නැති නිසා ඉන්ද්‍රියන් තුලණය වීමක් වුණේ නෑ. ඉන්ද්‍රියන් තුලණය වීමක් වුණේ නැති නිසා පදන් වීරිය වැඩිවීමක් වුණෙත් නෑ. ආන් එම නිසාම පරම වූ සත්‍ය සාක්ෂාත් කළේ නෑ. ප්‍රඥාවෙන් විනිවිද දැක්කෙත් නෑ. මහණෙනි, මේ මෝග පුරුෂයෝ මේ ශාසනයෙන් කොයි තරම් දුර ඈතට ගියාද? පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ මේ මෙහෙම කියන්නේ ගිහි අයට නෙමෙයි. මේ ශාසනයේ මහා තෙරවරුන්ට. මේ ශාසනයේ මහා තෙරවරුන්ටත් භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා තියෙන්නේ එහෙමනම් ගිහි අය කල්පනා කරන්න ඕනේ මේ ශාසනය අපි කොතනද කියලා. මහණෙනි, මේ ශාසනයට ආවහම බුදුරජාණන් වහන්සේගේ වචනය අහක දාන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. හැම වෙලාවෙම අපි දන්න ධර්මය අපි දැනගෙන හිටියට ඒ ධර්මය උපාදාන වශයෙන් අල්ලගන්න හොඳ නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ අපි දන්න දේ උපාදාන වශයෙන් අල්ලගන්න එපා කියලා කියන්නේ. මේ ත්‍රිපිටක ධර්මය නැවත කියවද්දී Taman හිතාගෙන ඉන්න දෙයට වඩා ලොකු දෙයක් මේ ධර්ම කාරණාව තුල තිබුණොත් මේ ධර්මයේ තුලින්ම නැවත පිළිගත යුතුයි. කලින් මම හිතාගෙන හිටියා මේ කාරණාව මෙහෙමයි කියලා. නමුත් නැවත ධර්මයේ අධ්‍යයනය කරනකොට මට වැටහෙනවා නෑ, ඒ කාරණාව මං තේරුම් අරගෙන හිටපු ප්‍රමාණය නෙමෙයි, ඊට වඩා බොහොම විශාලයි. ඊට වඩා ගැඹුරු අර්ථයක් ඒ තුල තියෙනවා. අන් එහෙම දැනගත්තාම Taman හිතාගෙන හිටපු ප්‍රමාණය අත්හැරලා නැවත නැවත අධ්‍යයනය කරනකොට වැටහුණු කොටස පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මදරෙක් මනා සත්පුරුෂයෙක් අපි මෙතෙක් දැනගෙන හිටපු කාරණාවේ වරද පෙන්නලා නිවැරදි කාරණාව පෙන්වුවහම ඊටා නිහතමානීව මේ නිවැරදි කාරණාව වැළඳගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. හිතලා බලන්නකො පින්නතුනි, සමහර වෙලාවට කෙනෙකුට දහම් ගැටලුවක් ඇති වුණහම ඒ ගැටලුවර නියම විසඳුම ත්‍රිපිටකයේ එක තැනකින් පෙන්වුවහම ඒ පුජ්‍යලයට එක තැනක් පෙන්වුවහම මදි. ඒ කාරණාව තහවුරු කරගන්න තව නොයෙක් තැන් පෙන්වන්න ඕනේ. තවත් තැන්වල තියෙනවද? තවත් තැන්වල තියෙනවද? මෙහෙම ප්‍රශ්න කරනවා. නමුත් පින්නතුනි, අතීතයේ මහා තෙරවරුන්ට පවා
සාමාන්‍ය මහතෙරවරු නෙමෙයි ත්‍රිපිටකධාරී මහතෙරවරු. එහෙම තෙරවරුන්ට පවා එක තැනයි පෙන්නලා තියෙන්නේ. නමුත් අද ඒකයි මුලින් සඳහන් කළේ එක ගැටලුවක් විසඳලා දෙන්න ඔවුන් දරාගෙන ඉන්න මතය වැරදි බව තහවුරු කරන්න ඔවුන් නිවැරදි කරන්න තැන් 10 15 පොත් වලින් පෙන්වන්න සිද්ධ වෙලා. මොකද මේකට හේතුව? ශ්‍රද්ධාව නැතිකම. විනතුනි අපේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා මහණෙනි නුවණ තියෙන පුද්ගලයා ගැන දේශනා කරන පද 4ක ව්‍යාකරණයක් තියෙනවා. නුඹලා ඒ දන්නවද? ඒ මම නුඹලාට දේශනා කරන්නද? ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ධර්මය අවබෝධ කරන අය කවුද? අපි කවුද? තමන් අහගත්ත නිවැරදි කාරණාව තමන්ගේ මතයට අනුව ප්‍රතික්ෂේප කරනවා. තමන් දැනගෙන හිටපු වැරදි කාරණාව ඒ විදිහටම දරනවා. පින්නතුනි මොන තරම් අපූර්ව කියමනක්ද? වර්තමානයේ මේ తত্ত্বය සමාජය තුළ බොහෝම දකින්න ලැබෙනවා. සමහර අය සමහර ධර්ම කාරණා අරගෙන තමන් දැනගත්ත පුංචි පුංචි කරුණු ටිකක් ඉදිරිපත් කර කර සමහරලාට විවේචන කරනවා. ඒ විවේචනය හරි කියලා අනුමත කරන්න ඉදිරිපත් වෙච්ච තවත් විශාල පිරිසක් සමාජය තුළ ඉන්නවා. කවුරු හරි විවේචනය කරනවා නම් ඒකට කැමැත්ත ප්‍රකාශ කරන්න හදන පිරිසක් මිසක් කාරණා දෙක සංසන්දනය කරලා වඩා නිවැරදි මොන කාරණාවද කියලා තමන් ධර්මයෙන් හොයන්න යන්නේ නැහැ. තමන් සත්පුරුෂයෝ ළඟට ගිහිල්ලා ඒ කාරණාව නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ. නමුත් විවේචනයේට හරි කැමති. දන්නවා වගේ පෙන්නනවා. නමුත් දන්න දෙයක් නැහැ. සමහර කෙනෙක් විවේචනෙල්ල කරන්නේ ඒ කාරණාව අහලවත් නෙමෙයි. දැනගෙනත් නෙමෙයි. ඒ නිසා නමුත් පින්නතුනි මිත්‍යා දෘෂ්ටික ශාසනයකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ මිසදිට ශාසනයකත් ඒ ශාස්ත්‍රවරු යමක් දේශනා කරලා තියෙනවා නම් ඒ ශ්‍රාවකයෝ ඒ කාරණාව ඒ විදිහටම පිළිගන්නවා. ආය තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. නමුත් මේ නිදහස් චින්තනයක් තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිර්මල ධර්ම රත්නය ලෝක ධාතුවේ මේ ධර්මයේ තරම් නිවැරදි ධර්මයක් තව කොහෙන්ද? සත්‍යයට සැනසෙන්න මඟ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කවුරු දේශනා කළාද? සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න භාග්‍යතුන් වහන්සේ හැර වෙන කවුද නිවැරදි මඟක් දේශනා කළේ? සතර අපායෙන් මිදිලා මේ භයානක සංසාර සාගරයෙන් ඈතර වෙලා උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න සදාකාලික සසර දුකින් අත මිදෙන්න මඟ කියලා දුන්න ශාස්ත්‍රවරයෙක් අපේ බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුද? මේ පින්නතුනි මේ නිර්මල ධර්මය දරා ගන්න තරම් වාග්ය වාසනාව අරගෙන මේ ලෝකෙ ඉපදිච්ච අය භාග්‍යතුන් වහන්සේගේ වචනේ පවා තම තමන්ට ඕන විදිහට වෙනස් කර කර තමන් කැමති මත තමන්ගේ අදහස් ඉදිරිපත් කර කර තමන්ගේ ප්‍රමාණය දක්වහම ඒ ප්‍රමාණයත් එක්ක යන්න කැමති අය ඕන තරම් ඉන්නවා. බුද්ධ වචනේ මොකද්ද කියලා හොයන්න උත්සාහ කරන්නේ. පින්නතුනි මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙන්නමත් තමන්ගේ අදහස අත්හරින්න කැමති නොවිච්ච දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි
යම් ශාසනයක ශාස්ත්‍රවරයා ආමිෂය ගරු කරලා තියෙනවා නම් ශ්‍රාවකයන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. පින්නතුනි ඒ කීවේ ශාස්ත්‍රවරයා මේ සිව්පසය ගරු කරලා තියෙනවා නම් එනතන් සිව්පසේ නම් ශාස්ත්‍රවරයා ගරු කරලා තියෙන්නේ වැඩියෙන් ලැබෙනවට කැමති නම් අපිටත් එහෙම හොඳයි පින්නතුනි. නමුත් මේ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ සම්පූර්ණයෙන්ම ආමිෂයෙන් තොරයි. ආමිෂය හා එකතු වෙලා වාසය කිරීමක් මේ ශාසනය තුල නැහැ. ආමිෂය පිළිබඳව තණ්හාවක් මේ ශාසනය තුල නැහැ. අන්න ඒ එවන් ශාසනයේ ශ්‍රාවකයට තීරණය කරන්න බෑ මේ ශාසනය තුල අපි මොකද්ද කළ යුත්තේ කියලා. සිව්වනක් පිරිස කාටවත් තීරණය කරන්න බෑ මම මේ විදිහටයි මේ ශාසනය තුල ඉන්නේ කියලා. මම මෙහෙමයි කටයුතු කරන්න කියලා. පිළිදිරි ශාසනය තුල විතරක් නෙමෙයි මේ සංසාරේ මම කටයුතු කළ යුත්තේ මෙහෙමයි කියන කාරණාව මේ සිව්වනක් පිරිස කාටවත් තීරණය කරන්න බෑ. ඔහුට හිතන්න උවමනා ආකාරයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ නම් මෙන්න මේ විදිහටයි හිතන්න ඕනේ. මේ සීමාව තුලයි හිතන්න ඕනේ. මේ භික්ෂුව කොහොමද තීරණය කරන්නේ මේ ශාසනය හොඳයි කියලා? කොහොමද ඒක හිතට ගන්න ඕනේ? සඳහන් කරනවා එක පැත්තකින් නෙමෙයි මේ මුළු ශාසනයම මුළු ධර්මයම හොඳයි. ආන් එහෙම හිතට ගන්න ඕනේ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද එතන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානින් මේ විශ්ව ධාතුවේ සියල්ල මනවින්ම අවබෝධ කරගත්තා. භාග්‍යතුන් වහන්සේට නොවැටහුණ දෙයක් නෑ. අඩු වුණ දෙයක් නෑ. සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගෙන සියල්ලම මනාව දැනගෙන ලෝක සත්වයාට මේ සංසාරයෙන් ඈතර වෙන්න මඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පාර පෙන්නලා තියෙනවා. අය අපිට මේ සංසාරයෙන් ඈතර යන්න පාරවල් හදන්න නෑ. අපිට පාරවල් හොයන්න දෙයක් නෑ. සසරින් මිදෙන මඟ හොයලා මනාව ඒ මාර්ගය පිරිසිදු කරලා අපිට ගෙනහල්ලා දීලායි තියෙන්නේ. අපිට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ඔස්සේ සැක නැතුව ගමන් කරන්න. නමුත් සැක කර කර ඒ කරුණ දිහා බලනවා නම් ඒ මඟ දිහා බලනවා නම් සමහර තැන් වෙනස් කරලා තමන්ගේ අදහස් එතෙන්ට එකතු කරනවා නම් කවදාවත් මේ සංසාරයෙන් ඈතර යන්න පුළුවන් කමක් නැහැ. සැකයක් නැති වෙන්න ඕනේ. ඒක තමයි නියම මඟ. භාග්‍යතුන් වහන්සේ නියම මාර්ගය අපිට පෙන්වුවා කියන කාරණාව පිළිබඳව තියෙන විශ්වාසයට තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ආන් එහෙම පින්නතුනි මේ ශාසනය දකින්න ධර්මයේ දකින්න ශ්‍රාවකය තුල තිබිය යුතු ධර්මතාවයක් තියෙනවා. මොකක්ද මේ ධර්මතාවය? බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියන මේ ධර්මතාවය උට තියෙන්න ඕනේ. මේ ශාසනයෙන් ඉදිරියට යන පුද්ගලයෙකුට මේ ධර්මතාවය අවශ්‍යමයි. යම් තැනක මේන් තොර වෙනවද බැහැර වෙනවද මේ ශාසනයේ ඉදිරියක් උට නේ. භාග්‍යතුන් වහන්සේ තමයි මඟ පෙන්වන කෙනා. භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු. මම අහන කෙනා. ඒ නිසා මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මේකට තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහින් පිටින්ම මේ ශාසනයේ
පිළිගත්තා කියලා කියන්නේ මේ කාරණාවට. යමෙක් ළඟ මේ සිතුවිල්ල දැඩිව තියෙනවා නම් කොයිම මොහතකවත් මේ සිතුවිල්ල බැහැර කරන්නේ නැත්තම් ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූ මම ශ්‍රාවක කියන මතය නිවැරදිවම දරනවා නම් ඔහු මේ ශාසනය පිළිගත්ත කෙනා. මේව තමයි මූලික වූත් අනිවාර්ය වූත් අවශ්‍යතාවය. මේ ශාසනය ඉදිරියට යන්න නම් මේ ටික අවශ්‍යමයි. එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් පෙන්වුවහම ඔය වැරදිලා වෙන්න ඇති කියලා කියනවා. ඒ පිළිගන්න බෑ. සමහර ධර්ම කාරණා තමන්ගේ මනසින් දරා ගන්න පුළුවන් කමක් නෑ. සමහර අය ඒ වගේ මත කොච්චර ඉදිරිපත් කරනවද? ඒ ඉතින් සමහරු ඉන්නවා භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. විශ්වාසයි බුදුරජාණන් වහන්සේ ගැන පුදුම විදිහට. නමුත් එවන් විශ්වාසයක් තිබුණට භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව සමහර කරුණු ගෙනහැර දැක්වුවහම ඒක පිළිගන්න බෑ ඒ අයට. බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය, භාග්‍යතුන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය, බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය, මේ කරුණු ගෙනහැර දැක්වුවහම මේ ශාසනය පිළිගන්නවා කීකේ හිටපු හුඟක් අය ටිකක් නතර වෙනවා. ආපහු හිතෙනවා බුදුරජාණන් වහන්සේ නම් පිළිගන්නවා. නමුත් මේ අතිශෝක්තියෙන් කරන වර්ණනාන පිළිගන්නේ නැහැ කියලා කියන මහ උගත් අය මේ සමාජයේ වොන තරම් ඉන්නවා. මොකද ඒකට ඒ කාරණාව තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හැම වෙලාවෙම තමන් වගේ කියලා තමයි හිතන්නේ. සාමාන්‍ය මිනිහෙකුට තියෙන ශක්තිය කොච්චරද? ඕනනම් මීට වඩා ටිකක් ඇති බුදුරජාණන් වහන්සේට. එහෙමත් හිතන අය ඉන්නවා. පිළිතුරේ අපි බොහෝ අවස්ථාවන් වල සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය මේ පෘථග්ජන අපි කොහොම වටහා ගන්නද? ඒක අපිට දැනෙන්නෙම නෑ, පේන්නෙම නෑ. ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි දරන්නේ. මේ සඳහන් කළා දුටුගැමුණු මහරජුරුවන්ගේ මහයෝධයා නන්දි මිත්‍ර. නන්දි මිත්‍රගේ ශක්තියත් අපිට තේරෙන්නේ නැතිකොට භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය කොහොම වැටහෙන්නේ? නන්දි මිත්‍ර පිළිබඳවත් අපේ වංශ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ මහා හස්තියට වඩා ශක්තිමත් කියලා. දුටුගැමුණු මහරජුරුව කොයිතරම් පුණ්‍යවන්තද? මොනතරම් උතුම් කාර්යයක් සම්පූර්ණ කරන්න මේ ලෝකෙට එන්නේ නැද්ද? සක්විති රජවරුන්ට ලැබෙන උපෝසත කුලයේ චද්දන්ත කුලයේ ඇත්තු සාමාන්‍ය රජවරුන්ට ලැබෙන්නේ නැහැ. නමුත් දුටුගැමුණු මහරජුරුවන්ට කණ්ඩුල කියලා ඇතෙක් හිටපු බව අපි අහලා තියෙනවා, දන්නවා. මේ කණ්ඩුල හස්තියා උපෝසත කුලයේ ඇතෙක් කියලා තමයි සඳහන් කරන්නේ. පින්නතුනි, උපෝසත කුලයේ ඇතෙක් කියලා කියන්නේ මිනිස්සු කෝටි 100ක විතර ශක්තිය දරනවා. යෝධයන්ගේ ශක්තිය පරීක්ෂා කරපු රජුරු නන්දි මිත්‍රයන්ගේ ශක්තිය පරීක්ෂා කළේ මේ ඇතත් එක්ක. ඉතින් හස්තියා මෙල්ල කරන්න නන්දි මිත්‍රයන්ට පුළුවන් වුණා. ඒකෙන් තේරුම් අරගත්තා මිනිස්සු කෝටි 100ක විතර ශක්තිය දරන උපෝසත කුලයේ ඇතෙකුට වඩා නන්දි මිත්‍ර ශක්තිමත් කියලා. ඒතර නන්දි මිත්‍රට මේ වාගේ ශක්තිය ලැබුණේ කොහොමද? මොනවද නන්දි මිත්‍ර ඒ සඳහා කරපු දේවල්? සසර සැරිසරාගෙන යන කාලේ එක දවසක් රහතන් වහන්සේ නමකට මුව මස් සහිත දන් වේලක් දුන්න කියලා සඳහන් කරනවා.
එතන ඉඳලා සංසාරේ බොහෝ ආත්ම භාවවල දන්පැන් පූජා කරමින් බොහෝ පින්කම් කරන්න ඇති. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට කිරිබත් පූජා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, හැරමිටිත් පූජා කරලා තියෙනවා. කාය ශක්තිය බලය වඩවන ආහාර උපකරණ මේ දේවල් පූජා කරාම අපට කායික ශක්තිය බලය වැඩෙනවා. එතකොට නන්දි මිත්‍ර මේ කිරිබත් පූජා කරලා දන් දීලා හැරමිටි පූජා කරලා මේ තරම් ශක්තියක් ලැබුවා නම් මහා කල්ප අසංඛ්‍ය 4,00,000 මේ සංසාරේ පාරමිතා පුරාගෙන යන ගමනේ මහ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව කොහොම පූර්ණේ කරන්නේද? ඒක පින්නතුනි අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට දන් දෙනව තබා හිතන්නවත් බැරි දේවල් මහ බෝසතාණන් වහන්සේ දානය කරලා තියෙනවා. පාරමිතා පූර්ණේ කරන අන්තිම ආත්ම භාවයේ විසංකරාත්ම භාවයේ ඒ කාලේ මහ දන් 7ක් දුන්නා. තව බොහෝ දන් දුන්නා. නමුත් සඳහන් කරනවා මේ මහ දන් දෙනකොට මේ මහ පොළොව කම්පා වුණා කියලා. ඉතින් අපිට තේරෙනවද කියලා හිතලා බලන්නකෝ. මහ පොළොව මත හිටගෙන දානයක් දෙනකොට ඒක දරා ගන්න බැරුව මේ මහ පොළොව කම්පා වෙනවා. ඉතින් මේ යදුන් 2,40,000ක් තරම් ඝනකඩ මේ මහ බොල් පොළව සොලවන්න කම්පා කරවන්න තරම් ඒ දානේ කොහොමද දෙන්නේ නැද්ද? ඉතින් එහෙම දන් දුන්න මහ බෝසතාණන් වහන්සේට අන්තිම ආත්ම භාවයේ මේ තරම් මහා කාය ශක්තියක් ලැබෙනවා කියන කාරණාව තවත් අමුතුවෙන් සැකකරන්න දෙයක් එතකොට තියෙනවද අපිට? එහෙම අපි හිතන්න ඕනේ. මම වගේ කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ ගැන හිතන්න හොඳ නැහැ. ඉතින් ඥාන ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වයේ එපමණයි. මේ විශ්වයේ කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ඥානය එපමණයි කියලා සඳහන් කළේ. උඩට යටට සාරහට මේ විශ්වය ගැන නොදන්න දෙයක් නැහැ. අහවල් කාරණාව ගැන, අහවල් පුද්ගලයා ගැන, අහවල් සත්වයා ගැන මේ කාරණාවේ නොදන්න දෙයක් භාග්‍යතුන් වහන්සේට නේ. සියලුම දේවල් පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. ඒකයි අපි කියන්නේ සර්වඥයි කියලා. සියල්ල දන්නවා. නමුත් මේ ඥාන ශක්තිය ශ්‍රද්ධාව නැති කෙනෙකුට සැකයක් වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් ශ්‍රද්ධාවේ හීනතාවය නිසා භාග්‍යතුන් වහන්සේගේ වචනය සැක සහිත වෙනවා නොයෙක් තැන්වල. ඒ නිසා ශ්‍රද්ධාවන්තයා හරි පහසුවෙන් පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් දෙයක් මම ඒක බාර ගන්නවා. පින්තුනි, දිව්‍ය ලෝකේ අපිට පේන්නේ නෑනේ. නිරය අපිට පේන්නේ නෑනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ නිරය පිළිබඳව. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණේ පිළිගන්න අය ඒ පිළිගැනීම නිසා නිරයට තියෙන බයත් එක්ක අකුසලයෙන් ඈත් වෙනවා. නමුත් තවත් සමහර අය ඒ කාරණාව ඒ තරම් විශ්වාස නොකර අකුසලයට එක්කම හැසිරෙනවා. නමුත් මැරිලා නිරයට යනකම් වුන් දන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ අකුසලයේ ආදීනව පෙන්වලා දුන්නත් පිළිගන්න කැමතිත් නෑ. නමුත් පින්නතුනි, එහෙම් පිටින්ම මේ ශාසනය පිළිගත්තා කියන්නේ මෙන්න මේකට. මේක තමයි මූලික වූ අනිවාර්ය වූ අවශ්‍යතාවය. මේ ශාසනය ඉදිරියට යන්න නම්
මේ ශාසනය තුල ඉදිරියට යන්න නම් මේ ශාසනය ඒ විදිහට පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් පෙන්වුවහම ඒක වැරදි වෙන්න ඇති කියලා සමහර වෙලාවට හිතනවා. ගම්ගත් දෙනා බාලපඬිත දේවදූත සූත්‍ර පිළිගන්න කැමති නෑ. ඒ නිරේ පිළිබඳව කියලා තියෙන්නේ. ඉතින් විශ්වාස කරන්නේ මේක හරිද කියලා. කොටසක් පිළිගන්නවා කොටසක් බැහැර කරනවා. පිළිතුරු සමහර අය හිතනවා දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් එන නිසා මේක දැන් වෙනස් වෙලා ඇති කියලා. මුලින්ම මුඛ පරම්පරාවෙන් අරගෙන ආවේ. ඒ නිසා හුඟක් වෙනස් වෙන්න ඇති කියලා හිතනවා. කටින් කට පැවතෙමින් ආව නිසා අපිට ඕනනම් පිළිනොගෙන ඉන්නත් පුළුවන්. වෙනස් වෙලාම ඇති. ඔහොම නෙමෙයි මේ කාරණාව මෙහෙම වෙන්න ඇති තියෙන්න ඇති. මෙහෙම වෙන්න ඇති දේශනා කරන්න ඇති. එහෙම කියලා මේ කාරණාව සාධාරණීකරණය කරන්නත් හදනවා Tamanට උවමනා විදිහට. ඉන්නතුනි අද එහෙම හිතන අය භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් හිටියනම් අද ගැන කවර කතාවද? භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා කියලා සඳහන් කරාම අස්සජී පුනබ්බසුක වාගේ භික්ෂුන් වහන්සේලා ඒක ප්‍රතික්ෂේප කළා. ඉතින් අද විතර නෙමෙයි එදත් එහෙමයි හිටියා කියන කාරණාව මෙතනදී ඔප්පු වෙනවා. හැබැයි ඒ කාරණාව කොච්චර බරපතලද කියන කාරණාව නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරලා තමන්ගේ මතයට අනුව මේ සංසාර ඉදිරියට යන්න යනකොට ඒක මට දුකක් සඳහාම හේතු වෙනවා මිසක් කවදාවත් සැපක් සඳහා හේතු වෙනව නෙමෙයි. පිළිතුරු මේ ශාස්ත්‍රීය ශාසනය සම්පූර්ණයෙන්ම දරාගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට මේ ශාසනය ඊටාම මෘදු ලෙස වැඩෙනවා කියලා සඳහන් කළේ. එන ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. කරදර කම්කටොළු වලින් තොරව ඒ පුද්ගලයාට මේ ශාසනයේ ප්‍රමාණිකුලව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ පුද්ගලයාට එක්තරා දවසක මෙන්න මේ විදිහට 4 පදයක් අවබෝධ වෙනවා. කොහොමද? සමත් නහරක් ඇටක් ඉතුරු වෙත්වා මසුත් ලේත් වියලී යතුත් වියලී යත්වා. යමක් මහා පුරුෂ ශක්තියකින් ලැබිය යුතුද? මහා පුරුෂ වීරියකින් පරාක්‍රමයකින් ලැබිය යුතුද? එය ලබා නොගෙන මේ වීරිය නම් අතහරින්නේ නැහැ කියලා ධර්මතාවයක් ඔහු තුළ උපදිනවා. මෙයයි මේ ශාසනය තුළ ඔහුගේ ක්‍රමානුකූල වැඩීම. පිළිතුරු ඒ කියන්නේ මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් ඔහු පිළි අරගෙන ඉන්නවා කියන එකයි. අනේ ඒ විදිහට ශ්‍රද්ධාවෙන් මේ ශාසනය පිළිගත් ශ්‍රාවකයාට පින්නතුනි ඵල දෙකක් අතරින් එකක් තෝරගන්න පුළුවන්. මොකක්ද? මේ ජීවිතෙම අරහත්ත්වය. එහෙම නැත්නම් යන්තම්වත් ක්ලේශයක් ඉතුරු වුණොත් අනාගාමීත්වය. ඒක සැකයක් නෙමෙයි පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් මේ ශාසනය තුල කටයුතු කරන පුද්ගලයා මේ උතුම් ඵලයන්ට වහවහ පැමිණෙන බව මනාව පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරාම භාග්‍යතුන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට මැනවින් කරුණු දක්වපු මේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා ඒ දේශනාව ඉතාම සතුටින් පිළිගත්තා. එහෙමනම් පින්නතුනි අපි
අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. ඔබත් ඉතා කෙටියෙන් නමුත් කීටාගිරි සූත්‍රය ආශ්‍රයෙන් කරපු මේ දේශනාවට අනුව ඔබ ගැනත් හිතන්න. ඔබ ළඟත් ධර්මයේ පිළිබඳව යම් යම් මතිමතාන්තර ඔබේ අදහස් වලට අනුව තියෙනවා නම් ඒ අදහස් වෙනස් කරගෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව පූර්ණ ශ්‍රද්ධාව තියලා ඔබත් උත්සාහ කරන්න. එදාට ඔබටත් එක්ක අරහත්ත්වේ නැත්තම් අනාගාමීත්වයට හරියන්න වාසනාව පාද ගන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කරන්න නිවැරදිවම තෙරුවන් සරණ යන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ගාල්ලේ පදිංචි කේ.පී. පේමාවතී මෑණියන් ඇතුළු පවුලේ දුවා දරුවන් විසින්. මේ ධර්ම දානමේ පින්කමේ බලයෙන් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා මුලින්ම අපට ආශිර්වාද කරලා තියෙනවා. ඊට අමතරව අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට මෙපින් අනුමෝදන් වේවා. ජයසේකර විතානගේ ජේන්නෝනා මෑණියන්ටද, කේ.පී. ඩේවිඩ් පියාණන්ටද, කේ.වී. අමරපාල ස්වාමි පුරුෂයාණන්ටද තමන්ගේ නමින් නිදහස් ප්‍රාප්තියට පත්වන අනිකුත් සියලුම ඥාති මිත්‍රාදීන්ටද මෙපින් අනුමෝදන් වේවා. උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් එවැගේම සද්ධර්ම දානමේ කුසල බලයෙන් මැයි මාස 18 වන දිනට ජන්මදිනයේ යෙදී තිබුණ විශ්‍රාමික පාඨශාලාචාර්යනි කේ.පී. පේමාවතී ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ උදාපත් වේවා. මේ සිදු කළ කුසල බලයෙන් සදෙව් අභිෂේක් පුතණුවන්ගේ සහස් සංකල්ප පුතණුවන්ගේ හා තනීෂා පහන්දි දියණියගේ අධ්‍යාපන කටයුතු ආදියත් දියුණුවෙන් දියුණුවටපත් වේවා. ලක්නා මීපගේ දියණියටද ධම්මිකා කුමාරසිංහ හා සුරේකා යන පින්නතුන්ටද නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා මේ කුසල් හේතු වේවා. මේ පින්කම සිදු කළ කුසල බලයෙන් කේ.පී. පේමාවතී මෑණියන්ට හා පවුලේ දූ දරුවන් ඇතුළු සියලු දෙනාටමත් ඉහත නම සඳහන් කළ සියලු දෙනාටමත් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික ජීවිතයක්ම ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමා මහ නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ධම්මනදී තිත්ත උතුම් ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාටත් එතුමන්ගේ දෙමව්පියන්ට සහ ස්වාමි දියණියට දියණිවරුන් දෙපළටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.